රුසියා යුක්‍රේන යුද උණුසුම වැඩි වෙද්දී බොරතෙල ඩොලර් 300ට යන ලකුණු. ඇමතිවරුන්ගේත් නිලධාරීන්ගේත් අමතර ඉන්ධන කෝටාව නවතී. තෙලේ මිල වැඩි කරන්නේ නැහැ. අලුත් තෙල් ඇමති ලොකුගේ කියයි. ගෑස් පෙන්නපු ගෑස් මුතුරාජ වලින් වෙළඳපළට. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක ආනයනය බලපත්‍රයට නතු කරයි. හිඟයක් නැහැ. නැති වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. බෙහෙත්වල ඇත්ත කතාව ඇමති චන්න හෙළි කරයි. ලොවක් තැනූ ඇය වෙනුවෙන් මහගෙදරින් පිදුණු ටෙලිවිෂන් අභිෂේකය. විශ්වසනීයම ප්‍රවෘත්ති කාටත් කලින් ඔබට කියන ITN සවස් 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ සජීව ලෙසින් එක්වන්නේ. කියව් අගනුවරට ආසන්නයේ යුද්ධයට මැදිව සිටින සුමී නගරවැසියන් ඉවත් කර ගැනීමේ කටයුතු සාර්ථකව අවසන් වූ බව යුක්‍රේන ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. මේ අතර රුසියාවෙන් කෙරෙන ඛනිජ තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අද නිවේදනය කළා. එමෙන්ම 2030 වසර වන විට යුරෝපා කලාපයේ රුසියාවෙන් කිසිදු බලශක්ති ප්‍රභවයක් මිලදී නොගන්නා බවයි යුරෝපා සංගමය පවසන්නේ. කෙසේ වුවද මෙම තීරණයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 300 දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බව රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පවසනවා. රුසියාවෙන් සිදු කරන ඛනිජ තෙල් ස්වාභාවික ගෑස් සහ ගල් අඟුරු ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටවන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කරනවා. රුසියාවේ ඉන්ධන ප්‍රභවයන් වෙනුවට ඇමරිකාවට ආදේශකයක් පවතින බවයි ඔහු පවසන්නේ. කෙසේ වුවද ඇමරිකාව රුසියාවෙන් ආනයනය කරනු ලබන්නේ එරට ඛනිජ තෙල් අවශ්‍යතාවෙන් 8% වැනි සුළු ප්‍රමාණයක් පමණයි. එමෙන්ම ඇමරිකාවට රුසියාවෙන් ගෑස් ආනයනයක් සිදුවන්නේ නැහැ. මේ අතර මෙම වසර අවසන් වන විට රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය අත්හිටවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කරනවා. බ්‍රිතාන්‍ය රුසියාවෙන් මිලදී ගනු ලබන්නේ එරට ඛනිජ තෙල් අවශ්‍යතාවෙන් 8% පමණ ප්‍රමාණයක්. තවද 2030 වසර වන විට රුසියාවෙන් කිසිදු බලශක්ති ප්‍රභවයක් මිලදී නොගන්නා බව යුරෝපා කොමිසම අද නිවේදනය කළා. යුරෝපයේ ඛනිජ තෙල් හා ගෑස් අවශ්‍යතාවෙන් 50%කට ආසන්න ප්‍රතිශතයක් රුසියාවෙන් ලබා ගන්නා අතර බටහිර රටවල සම්බාධක හමුවේ රුසියාව යුරෝපයට ගෑස් සැපීම අත්හිටුවහොත් යුරෝපයට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ. ඇමරිකාවේ ඛනිජ තෙල් අවශ්‍යතාව සපුරාලීම සඳහා වෙනිසියුලාව බොරතෙල් නිෂ්පාදනය බැරල් ලක්ෂ 4කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකාව සමග එළඹි එකඟතාවයකට අනුවයි. මේ අතර ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අරාබි රාජ්‍යයන් සමග සාකච්ඡා පැවැත්වීමට ඇමරිකා ජනාධිපතිවරයා දරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. සෞදි කුමරු මොහමඩ් බින් සල්මාන් හා එක්සත් අරාබි එමිරාජ්‍යයේ ෂෙයික් මොහමඩ් බින් ඇමරිකා ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ඇමරිකා බලධාරීන් මාධ්‍යයට පවසා තිබුණා. ජමාල් ඛෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි කුමරු හා ඇමරිකා ජනාධිපතිවරයා අතර හටගෙන ඇති මතභේදාත්මක ගැටුම් ඊට හේතු වී ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ නව තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාව බටහිර රටවලට සිදු කරන අපනයන සීමා කිරීමට ජනාධිපති ව්ලාඩිමිර් පුටින් තීරණය කර තිබෙනවා. අපනයනයේ තහනම් කළ භාණ්ඩ ලයිස්තුව හා රටවල් ඇතුළත් ලේඛනයක් ඉදිරි පැය 48 තුළදී මාධ්‍ය වෙත නිකුත් කරනු ඇති. යුක්‍රේනයේ සුමී නගරයෙන් ජනතාව ඉවත් කර ගැනීමේ කටයුතු සාර්ථකව සිදු කළ බව යුක්‍රේන ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. සටන් විරාමයේ ප්‍රකාශයට පත් කළද පසුගිය දින කිහිපය පුරා ගලවා ගැනීමේ මෙහෙයුම් අඩපණ වී තිබුණා. කෙසේ වුවද ඊයේ දිනේ සිට එම කටයුතු සාර්ථකව සිදු වූ බවයි වාර්තා වන්නේ. නගරවැසියන් 50,000ක් හා රථවාහන 1000ක් පමණ නගරයෙන් ඉවත් කර ගැනීමට සමත් වුණා. මේ අතර කියව්, චර්නිහිව්, සුමී, කාකිව් හා මරියුපෝල් නගරවලින් ජනතාව ඉවත් කර ගැනීමට අද දිනේද සටන් විරාමය ක්‍රියාත්මක බවයි රුසියාව පවසන්නේ. ආක්‍රමණය ආරම්භ කළ දිනේ සිට යුක්‍රේන යුද හමුදාවට අයත් සන්නද්ධ රථ 900ක් පමණ සම්පූර්ණයෙන් විනාශ කළ බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එමෙන්ම ඩ්‍රෝන යාන 84ක් බිම හෙළූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. මේ දක්වා රුසියා සෙබළුන් 2000ත් 4000ත් අතර සංඛ්‍යාවක් යුක්‍රේනය තුලදී ඝාතනයට ලක්ව ඇති බවට ඇමරිකා බුද්ධ්‍යංශ සඳහන් කරනවා. රුසියා හමුදාවට ආහාර රැගෙන යමින් සිටි රථ පෙළක් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති ආකාරයද දක්නට ලැබුණා. කියෙව්, චර්නිහිව්, ලුබ්නි, පොල්ටාවා හා වාසිල්කිව් යන නගර අද උදෑසනද සයිරන් නාදය නිකුත් කළ බව සඳහන්. ගුවන් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පැවතීම ඊට හේතු වී තිබෙනවා. ලිවිව් නගරයේ දුම්රිය ස්ථානයක් අසල යුක්‍රේන සංගීත කණ්ඩායමක් ගීත වාදනය කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අයුරින්. යුක්‍රේන ජනාධිපති වොල්ඩොමීර් සෙලෙන්ස්කී වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතුවා. එහිදී ඔහු කියා සිටියේ අවසන් මොහොත වනතුරු තමා සටන් කරන බවයි. එමෙන්ම අද උදැසන කියෙව් නගර මැදයේ සිට ඔහු වීඩියෝ පටයක් නිකුත් කර තිබුණා. Пішов сніг, ось така весна. Ну, яка війна, така й весна. Сумна, але все одно нормально. Всіх переможе. ගැටුම් හේතුවෙන් යුක්‍රේනය අතහැර පලා මිලියන 2කට අධික පිරිසක් යුරෝපා රටවල් බාරගත් බව යුරෝපා පාර්ලිමේන්තුව සඳහන් කරනවා. තවත් මිලියන 2ක පමණ පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි යුරෝපා පාර්ලිමේන්තුව පවසන්නේ. යුක්‍රේනය අතහැර පලා ගිය පිරිසට කුඩා දරුවන් ලක්ෂ 8ක් පමණ අයත් බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. එම දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකට තම දෙමාපියන් අහිමි වී ඇති බවද සඳහන්. ඔවුන් අතරින් තම ජීවිතය බේරා ගැනීමට තනිවම කිලෝමීටර 1200ක දුරක් ගමන් කරමින් ස්ලෝවැකියාවට පැමිණි 11 හැවිරිදි හසන් නැමැති කුඩා දරුවාට ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. කෙසේ වුවද යුක්‍රේනයෙන් යුරෝපයට සරණාගතයන් රැගෙන යන දුම්රියවලට ගොඩවීමට යුක්‍රේන වැසියන්ට හැර වෙනත් කිසිදු ජාතිකයෙකුට අවස්ථාව හිමි නොවන බව වාර්තා වනවා. ආසියා හා කළු ජාතිකයන් ඒ හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ පා සිටින බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ. රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලව්රොව් හා යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලෙබා අතර විශේෂ සාකච්ඡාවක් තුර්කියේදී හෙට පැවැත්වීමට නියමිතයි. පසුගිය 24 වනදා රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු විදේශ අමාත්‍යවරුන් හමුවන පළමු අවස්ථාව මෙයයි. මේ අතර යුක්‍රේනයේ පිහිටා ඇති ජෛව රසායනාගාරය පිළිබඳ හෙළි කරන ලෙස චීනය ඇමරිකාවට දන්වා තිබෙනවා. ඇමරිකාව සතුව ජෛව රසායනාගාර 336ක් රටවල් 30ක පවත්වාගෙන යන අතර යුක්‍රේනයේ ඔවුන්ට අයත් රසායනාගාර 26ක් පවතින බවයි වාර්තා වන්නේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඇමරිකාවට ගැටලුවක් වී ඇත්තේ මේ හේතුවෙන් බවයි විශ්ලේෂකයන් පවසන්නේ. නිල රථ හිමි අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමිවන ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබා දීම తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. සියලු රාජ්‍ය ආයතනවල ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අදාළව විශේෂ නිවේදනයක් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරුණා. මේ අතර ඉන්ධන මිල ඉහළ දමන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ අවධාරණය කරනවා. රැස්වීම හා සාකච්ඡා සඳහා නිලධාරීන් දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට කැඳවීම හැකිතාක් අවම කරන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දෙනවා. පවතින තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීම සඳහා විදුලි සෝපාන භාවිතය අඩු කර හැකි සෑම විටම පියකැට පෙළ භාවිත කරන්නයි එම නිවේදනයේ සඳහන්. එමෙන්ම පසරු 2:30 4:30 අතර කාලය තුළ වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීමට උනන්දු වන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා. ඉන්ධන මෙට්‍රික් ටොන් 32000ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවෙන් ඉන්ධන ගොඩබැමේ කටයුතු අද දිනේ සිදු කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටිනවා. සෑම නගරයකම බෙදුම් හලවල් වලට පෙට්‍රල් ඩීසල් ලබලා දීලා තියෙනවා. පෙට්‍රල් නම් හුඟක් සෙඩ් වල තියෙනවා, ඩීසල් පිළිබඳව පොඩි පොලිමක් තියෙනවා. දා ගොඩ ගාන තෙල් නැවට අපිට මුලින් ඇස්තමේන්තු වෙන ඩොලර් මිලියන 32යි. සිංගප්පූරු මිලත් එක්ක සංසන්දනය කරනවා අපිට ඩොලර් මිලියන 52ක්. අපිට ඩීසල් ගලුමකට රුපියල් 81ක් විතර පාඩු වෙනවා. වැඩි කිරීමක් ගැන කල්පනා කරන්නේ රටේ ජනතාවට උවමනා කරන තෙල් ටික ලබා දීමේ කටයුත්තයි අපි යන්නේ. වෙන සූත්‍රයක් කියන්න ඕනේ කියලා. ඒක කියනවද? අපි තාම එහෙම තීන්දුවක් අරගෙන නැහැ. විදුලි බල නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබා දීම පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. විදුලි අමාත්‍යාංශයටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න ඕන කරන ඩීසල් දැඩි තෙල් ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන් වෙයි.
ගෑස් මෙට්‍රික් ටොන් 2600ක් සහිත කොළඹ වරායේ තිබූ නෞකාවෙන් මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත ගෑස් ගොඩබෑම ආරම්භ කෙරුණා. එමෙන්ම මුතුරාජවෙල සිට දිවයින පුරා ගෑස් බෙදා හැරීම මේ වන විට සිදුවනවා. ශ්‍රී ලාංකීය මුහුදු කලාපයට ළඟා වී ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් හා 3700ක් සහිත තවත් නැවුත් දෙකක ගෑස් ගොඩබෑමත් සමග පවත්නා තත්ත්වය වෙනස් වනවා. අදාළ ගෙවීම් වලින් පසුව එම නෞකාවලද ගෑස් ගොඩබෑමට හැකිවන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. මේ අතර අමාත්‍යවරුන් දෙදෙනෙකු සේදූරවලින් ඉවත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති ආසනවල වෙනසක්ද සිදු වුණා. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම. අපේ විරුද්ධත්වය සටහන් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ආංශික අධීක්ෂණ කාරක සභා මග ඇරලා මේ පනත ගෙනල්ලා තියෙනවා. පළවෙනි එක. දෙවෙනි එක මාධ්‍ය සංවිධාන සියල්ලම මේ පනතට විරුද්ධයි. මම කනගාටු වෙනවා මෙතුමා මේ පනතේ මුල් පිටුවවත් කියවන්න නැතුව තමයි මේ විරෝධතාවය සටහන් කරලා තියෙන්නේ. නැත්තම් දවස් 14 උසාවිය යන්න තිබ්බනේ. ගරු ඇමතුමා බාධක නොනෙවෙයි. හැබැයි ඊයේ තිබ්බ කමිටුවෙත් අපේ විරුද්ධතාවය මේකට පෙන්වුවා. මෙතුමා අවංකව ඊයේ දිනේදී සම්බන්ධ වුණා. ඒ වගේ මෙතුමාම ඊයේ පිළිගත්තා උසාවිය යන්න අමතක වුණා කියලා. අඩු ගානේ ඊයේ කාරක සභාවට ආවෙත් දිසානායක මණ්ඩලතුමා විතරයි. අද එතුමාට කතාවකුත් නැහැ. සමහරට විපක්ෂ ನಾಯಕතුමාගේ පරණ ප්‍රශ්න දිනවත් දන්නේ නැහැ. මේ පනතට අපි විරුද්ධ වන්නේ අපි ඉදිරිපත් කරලා තියෙන යෝජනා මේ පනතට ඇතුල් කරන්න කියන ඉල්ලීමයි. ගරු මණ්ඩලමේ සංශෝධන ටික අපිට මේ පැත්තට එවුවොත් හොඳයි. 2019 ඉඳන් මේ සංශෝධන දාන්න වෙලාව තිබ්බා. තනි මතයකට මේක හිට ගන්න යනවනම් මතක තියාගන්න මේ අමාත්‍යාංශය බාර ඉන්නේ අතිකරු ජනාධිපතිතුමා. මේ තනි මණ්ඩලයට හදපු පනතක් නෙවෙයි. අන්තිම මොහොතේ අර මොකද්ද ගිනි අරන් දඟලනවා වගේ දැඟලුවට මේකට අවශ්‍ය සියලුම පාර්ශ්වයන් එක අපි සාකච්ඡා කරුවා. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ කනස්සල්ල පළ කරලා ලංකාදීප පත්‍රයේ ලිපියක් තියෙනවා. මම ඒක සභාගත කරනවා. හින්දා ජනමාධ්‍ය යම් පාලනයකට ලක් වෙනවා. ගරු මණ්ඩලතුමනි ඔබතුමා ඔය කියන ජනමාධ්‍යවේදීන්ගේ නිදහසට මේ පනතෙන් බාධාවට වගන්තිය පෙන්වන්න. මේකේ තියෙන්නේ පෞද්ගලික දත්තයන් ආරක්ෂා කිරීම. එහෙම නැත්නම් මේ මාධ්‍යවේදී මර්ධනය කිරීමවත් තවත් මාධ්‍යයක් ගීප් එකක් නැවත වතාවක් ලිවීමට බෑ කියන කාරණේ නෙවෙයි. මේ පනත කියවන්න නැතුව පත්තර කෑල්ලක් අරන් ඇවිල්ලා මෙතන විවාද කරන්න හදනවා. සංශෝධන කියවුවද? සංශෝධනවත් කියවන්න නැතුව කර සභාපතිතුමනි මේකට විවේචනය කරනවා. මේක වැරදිනේ. ඒ ඇමතිතුමා කියන්නේ මෙතුමාට අභියෝග කරුවේ පනත කියවන්න කියලා. කියවන්න දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඔබතුමා කියන දේ කරන්නේ මම මෙතෙන්ට ගියා රටේ ජනතාව වෙනුවෙන් අපි කතා කරන්නේ. ගරු මණ්ඩලතුමා අපිට සමා වෙන්න ඔබතුමාට තරහ ගියා නම් දැන් ඔබතුමා ඔකට දෙන යෝජනාව කියන්න බෑ අපිට. ඒක දෙන්න. දැන් යෝජනාවක් නැහැනේ. අපිට මේක මේ තව මාසයක් පරක්කු වුණා කියලා මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහනේ. ඔබතුමාගේ පක්ෂයේ නියෝජනය කරන නායකයෝ ඇවිල්ලා එකඟ වුණා මෙතනදී මේ පනත අද විවාදයට ලක් කරලා සම්මත කරගන්න. ඔබතුමා ඉස්සරම කිරියල්ල එමතුමා කියලා හම්බෙලා අහන්න ජේෂ්ඨයාගෙන්. තමුන්නාන්සල් නම්ලා නායකයෝ කරන දේවල් දන්නේ නැහැ. මේ පනත තුල අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ රටේ සමස්ත රාජ්‍ය සේවයම අපි බලාපොරොත්තු වෙනවා තාක්ෂණයත් එක්ක බද්ධ කරන්න. ජනතාවගේ දත්තයන් ජනතාව රාජ්‍ය ආයතනයකට ලබා දෙනවා නම් පෞද්ගලික බැංකුවකට ලබා දෙනවා නම් ඒ දත්තයන් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ආරක්ෂණයක් මේ රටේ ජනතාවට ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා ගරු කතානායකතුමනි. ඒ නිසා තමයි මේ පනත ඉතාමත් වැදගත් කාරණයක් විදිහට අපි හඳුන්වා දෙන්නේ. මෙහිදී මේ ප්‍රකාශ වුණා භාෂණයේ නිදහසට යම් සීමා එල්ලනවා කියන එක. භාෂණයේ නිදහස පුරවැසියාට වඩා වැඩි නිදහසක් මාධ්‍යවේදියාට නැහැ. ඒ නිදහස් සීමාවේ ඉතාමත්ම වැදගත්ම සීමාවක් තමයි පෞද්ගලිකත්වය. පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැතියි. අමාත්‍ය දුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු අසුන් වෙනස් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ පළමු පෙළ අසුන්ගෙන සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශට පාර්ලිමේන්තුවේ සිව්වෙනි පෙළේ 72 වන අසුන වෙන් කර ඇති බවයි. පාර්ලිමේන්තුවේ දෙවන පෙළ නියෝජනය කළ උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු සභාගර්භයේ 4 වන පෙළේ 77 වන අසුන වෙන් කර තිබෙනවා. ඊයේ දිනේදී රාජ්‍ය අමාත්‍ය දුරෙන් ඉල්ලා අසූ ජයන්ත සමරවීරට සිව්වන පෙළේ 80 වන ආසනය හිමිව තිබෙනවා. කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍ය දුරයට පත් වූ එස්.බී. දිසානායකට පාර්ලිමේන්තුවේ පළමු පෙළේ දෙවන අසුන හිමි වී ඇති බවයි වේත්‍රධාරීවරයා සඳහන් කළේ. මේ අතර පාර්ලිමේන්තුවේ 3 වන පෙළ නියෝජනය කළ අමාත්‍ය දිලු මමුණුකම දෙවන පෙළට පැමිණ තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දෙවන පෙළ අසුන් ගන්නා බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ. මෙසේ ආසන වෙන් කර තිබුණද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ කතානායකවරයාගේ අභිමතය පරිදි එය වෙනස් කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. කටකතාවලට නොරවටෙන්නයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. දිවෙන පුරා විවිධ ඖෂධ වර්ග හිඟයක් පවතින බවට වාර්තා පළ වුණා. රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේද ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ ඖෂධ වර්ගවල හිඟයක් ඇතිවිය හැකි බවයි. ඒ අතර පැරසිටිමෝල් ඖෂධයේ හිඟයක් පවතින බවටද විවිධ ප්‍රචාර සිදු වෙමින් පවතිනවා. ලෝක වෙළඳ පොලේ පැරසිටිමෝල් නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමත් සමග පැරසිටිමෝල් මිලෙහි යම් වැඩිවීමක් සිදු වුවත් හිඟයක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 51 වන රාජ්‍ය ඔසුසල හෝමාගමදී විවෘත කරමින්. පුරෝකථන කරන්න පුළුවන් තව සතියයි 2යි 3යි 4යි කියලා. නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අනවශ්‍ය කලබලයක් බයක් ඇති කරගන්න එපා. රටට අවශ්‍ය බෙහෙත් ටික අපි ඕන විදිහට ගෙනල්ලා දෙන්න කටයුතු යොදලායි තියෙන්නේ. අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. රටේ ආර්ථික අර්බුදය කළමනාකරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිනට් අනුකමිටු 3ක් පත් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරලා තිබෙනවා මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් කමිටු 3ක්. කමිටු පත් කිරීමේ අරමුණ උනේ ඒ රටවල් සමග සාකච්ඡා කරලා අපිට අවශ්‍ය මූල්‍ය ආධාර, ඒ රටෙන් අපිට අවශ්‍ය ආනයන, ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, බේත් හේත් වැනි දේවල් මේ සම්බන්ධයෙන් මේ රටවල් සමග ඉතාමත් ඉක්මනින් සාකච්ඡා කරලා යම්කිසි සහනයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තමයි මේ කමිටු 3 පත් කරලා තිබෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡාවට සහභාගී වූ රටවල් 45න් 31ක් අපේ ස්ථාවරය අනුමත කළා. දැන් මේ ප්‍රතිඵලය අපි ලබා ගන්නට පුළුවන් උනේ සාමූහික ප්‍රයත්නයක් දරපු නිසායි. මිෂෙල් බැෂලේ මැතිනේ ඒ වාර්තාවේ අන්තර්ගත කරුණු වලින් 80%ක් තියෙන්නේ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳ. ජාත්‍යන්තරයට කිසිම විදිහට බලපාන ප්‍රශ්න නෙවෙයි. මේ රජය මැතිවරණ 3ක් ඉතාමත් ඉහළින් ජයග්‍රහණය කරපු රජයක්. ඒ වගකීම් කිසිසේත් ජාත්‍යන්තරයට බාර දීමට පුළුවන් කමක් නැහැ. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඍජුව උල්ලංඝනය කිරීමයි. ඒ නිසා මම ඇහුවා ඉතින් ඇයි මේ විශේෂයෙන් ලංකාව පමණක් ලුහු බැඳගෙන යන්නේ? තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්සුවද ජනවරමට අනුව කටයුතු කරන බව ජයන්ත සමරවීර පවසනවා. අමාත්‍යාංශය වෙත මාධ්‍ය වෙදින් කැඳවා මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ගුදම් පහසුකම්, බහලුම් අංකන, වරාය සැපියුම් පහසුකම් හා බෝට්ටු නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙනුයි ජයන්ත සමරවීර ඉල්ලා අස්වුනේ. සිය ලිපිලේඛන අමාත්‍යාංශයට බහර දී සමුගැනීමේ අවස්ථාව වාර්තා කිරීමට ඔහු අද පෙරවරුවේ මාධ්‍යවේදීන් කැඳවා තිබුණා. ඉලාසුයි මතිකරු ජනාධිපතිතුමන් බහර ගනු ලැබුවා. ඉතින් අපි ඒ අනුව අද අපිට ලබා දීලා තිබුණු රාජ්‍යයෙන් ලබා දීලා තිබුණු වාහන ඇතුළු සෙසු භාණ්ඩ ටික නැවත අමාත්‍යාංශයට ලේකම්තුමන්ට බාර දීලා නිලධාරීන්ට අපේ කෘතවේදීත්වය පළ කරලා අපි අද සමුගෙන යන්න තමයි මේ පැමිණීම. මේ සිදුවීම ඔබතුමන්ලාගේ වෙනත් දේශපාලන ගමනක් සඳහා උත්ප්‍රේරකයක් වෙනවද? පත් කළ ජනවරමට අපි වග කියනවා. අපේ අමාත්‍යාංශ වලින් අපි ඉවත් වුවත් මේ ජනවරමට අනුකූල මාවතක අපපත් කළපු රජයත් අපපත් කරපු ජනාධිපතිවරයාවත් මෙහෙවන් ඒ දේ සිද්ධ වෙනවනම් ඉතින් අපිට ගැටලුවක් නැහැ. අපේ අගමැතිවරයෙක් අපේ ජනාධිපතිවරයෙක් යටතේ නැවතත් වැඩ කරන්න ආසාවෙන් පිට වෙනවා වගේ කතාවක් නිකන් තේරෙන්නේ නැහැ. ඔව් වෙන්න පුළුවන්. අපේ සුබවාදී බලාපොරොත්තු අපිට තියෙනවා. අලුත් නායකයෙක් නෑ අපි පළමුව බලන්නේ මේ ජනවරමම ඊට අනුකූල දෙසට හරවා ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව තීරණ ගන්නේ රට සහ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බව එම පක්ෂ නියෝජිතයන් පවසනවා. පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිතයන් අතර හමුව පැවැත්වුණේ ඊයේ පසරුවේදී. එම සාකච්ඡා සාර්ථක වූ බව එම පක්ෂ නියෝජිතයන් පවසනවා.
ආණ්ඩුව තුළ රැඳී ඉන්නවද ආණ්ඩුවෙන් වෙන් වෙනවද රාජ්‍යයට විරුද්ධව සරන් පාටයක් කියලා මේ වෙලාවේ ජනප්‍රිය වෙනවද කියන එකට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊටාම පරිණත මේ රටේ ප්‍රශ්න වලට උත්තර හොයපු ප්‍රශ්නයක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවේ කල්පනා කරන්නේ මේ ජනතාවට ශනිකව මේ විසඳුම් ටික ලබා දීමට බලපෑමක් කිරීම. ඒ සඳහා මඟ පෙන්වීම. මේ වෙලාවේ ඇත්තටම ජනතාවට මොකක්ද අවශ්‍ය වෙන්නේ? තවත් මහා රැල්ලක් හදාගෙන ආරම්භ කිරීමද? එහෙම නැත්නම් මේ තියෙන ප්‍රශ්න ටිකට වහා විසඳුම් ලබා දීමද? සර ගණනාවක් ආණ්ඩු කරපු දේශපාලන පක්ෂයක් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම අපිට විශාල ජනකණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ අපි මේ වෙලාවේ පක්ෂය ගැනවත් ආණ්ඩු නිර්මාණය කිරීම ගැනවත් බලය ලබා ගැනීමටත් වඩා මේ ජනතාව දැඩි විදිහට පීඩාවට පත් වෙලා තියෙන එකෙන් මුදවා ගන්න. ඒ නිසා අපි මේ රටේ වක්කියුතු දේශපාලන පක්ෂයක් හැටියට විශේෂයෙන්ම පක්ෂ නායකත්වය ඒ වගේම අපේ පක්ෂයේ සියලු තීන්දුව කණ්ඩායම් තීරණය කරේ රට අරාජික තත්ත්වයට පත් වෙලා තියෙන තැනින් ජනතාව මෙයිටත් වඩා පීඩාවට පත් කරනවාද කියන තීන්දුවට අපිට එන්න ඕන වෙලා තිබුණා. ඒ වගේම අපේ මේ පහුගිය කාලේදී ගොඩනැගුණු පක්ෂ 11 වැඩපිළිවෙල ඒක අපි අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා. යුගාන්ති ඔබලාගේ දිනය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කළ ලිය අභිමානී 2022 වැඩසටහන ඉතාමත්ම සාර්ථකව අද පැවැතුණා. ඔනිමේෂ ලොවත් යනු ඇය වෙනුවෙන් ආදරණීය ටෙලිවිෂන් අභිෂේකයේමයින් පැවති මෙම වැඩසටහනේදී සුවිශේෂී කාන්තාවන් 7 දෙනෙකුට සම්මාන පිරිනැමුවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය සංවිධානය කළ කාන්තා දින වැඩසටහන ජයවර්ධනපුර කමත පරිශ්‍රයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. උත්සවය වර්ණවත් කිරීම සඳහා එක්ව සිටියේ කාන්තාවන්ගෙන් සැදුම්ලත් ටයිට් සංගීත කණ්ඩායමයි. ස්වාධීන රූපවාහිනී ලියාභිමානී කාන්තා දින වැඩසටහනේදී විශේෂ තරඟ ඉසව් රැසක් පැවැත්වුණා. මෙහි සුවිශේෂීම අවස්ථාව වූයේ කාන්තාවක ලෙස උපරිම අයුරින් සිය මෙහෙවර ඉටු කළ සුවිශේෂී කාන්තාවන් 7 දෙනෙකුට සම්මාන පිරිනැමීමයි. වසර 20කට ආසන්න කාලයක් පිළිකා රෝගීන් උදෙසා තම ස්වේච්ඡා සේවාව ලබා දෙමින් ඉටු කළ මෙහෙවර අගයමින් මහරගම අපේක්ෂා රෝහලේ සුබසාධක සංගමේ සභාපති මානෙල් අයිලප්පෙරුම සම්මානයෙන් පිදුම් ලැබුවා. සිය රණවිරු සැමියාගේ අතුරුදන් වීමත් සමග නාවික රණවිරු බිරිඳක් ලෙස දරු දෙදෙනා පෝෂණය කර එම දරුවන්ද නාවික හමුදාවට තිලින කළ සුදර්ශනී කෞශල්‍යා සමරවීර ITN ලියාභිමානී මාතා ප්‍රසාදිනී සම්මානයට පාත්‍ර වුණා. ශ්‍රී ලංකාව තුළ අධිවේගී මාර්ගයක බසයක් පදවන එකම කාන්තාව බවට පත්වෙමින් තනිව නැගී සිට ජීවිතය ජයගනිමින් කළ මෙහෙවර අගයා මාතර කපුගම ලක්ෂී සජිතාද සම්මාන ලැබුවා. රෝහල්වල මහමග දමාගිය දරුවන්ට මවක වෙමින් දරුවන් 20 දෙනෙකු කිරිදී පෝෂණය කළ සුනේත්‍රා වීරසිංහටද මෙහිදී සම්මාන පිරිනැමුණා. බොහෝ කාන්තාවන් පමණක් නොව පිරිමින් පවා අකමැති කාර්යයක් වන මෘතදේහ සකස් කිරීමේ සිට අවමංගල්‍යයකට අවශ්‍ය සියලු අංගෝපාංග සපයමින් මානුෂීය ව්‍යාපාරයක නිරත වීම වෙනුවෙන් තවත් දිරිය කාන්තාවක ITN ලියාභිමානී මාතා ප්‍රසාදිනී සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇය මාතර දෙයන්තර මල්ශාලාවේ හිමිකාරිණී සේපාලිකා නිල්මිනී රණවකයි. 2019 වසරේ ශ්‍රී ලංකා විවාහකරු රැජින ලෙසත් 2020 ලෝක විවාහකරු රැජින ලෙසත් ශ්‍රී ලංකාවට අභිමානය කැඳූ කැරලයින් ජූරිද ITN ලියාභිමානී මාතා ප්‍රසාදිනී සම්මානයෙන් පිදුම් ලැබුවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම බලපත්‍ර පාලනයට නතු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අත්සනින් යුතුවයි. එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතරට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ගද ඇතුළත්. එමෙන්ම චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර් මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍යද ආනයනයේදී බලපත්‍ර පාලනයට නතු කරමින් රෙගුලාසි පනවා තිබෙනවා. මීට අමතරව පාවාහන, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ හා ගෘහ විදුලි උපකරණ ආනයනයටද සීමා පනවා තිබෙනවා. ආනයන අපනයන පාලක විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශයද ලබාගත යුතු බවයි අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ. අපොස සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන් ස්ටඩි බඩි SD කාඩ් පත් සහ අධ්‍යාපන කට්ටල ලබා දීම අද දිනේදී සිදු කෙරුණා.
අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු දරුවන් වෙනුවෙන්ම සැකසූ විෂයන් 9කින් සමන්විත ස්ටඩි බඩි SD කාඩ්පත් සහ අධ්‍යාපන කට්ටල නොමිලේ ලබා දීම දෙහිඅත්ත කණ්ඩිය අබාන්ස් ශාඛාවේදී සිදු කෙරුණා. නැනපහන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය අබාන් සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. සියලු විෂය නිර්දේශ ආවරණය වන පරිදි සකස් කළ වීඩියෝ පාඩම් 1500කින් මෙම ස්ටඩි බඩි SD කාඩ්පත සමන්විතයි. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට මහත් රුකුලක් වනු ඇති. මේ අතර ගිරාදුරු කෝට්ටේ අබාන්ස් වෙළඳ ප්‍රදර්ශනාගාරයේදීද නැනපහන ඉගෙනුම් කටල ලබා දීම සිදු කෙරුණා. අබාන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා. යලිතම රාත්‍රී 10ට